Welcome to Accounts Tutor channel. අද Accounts Tutor channel එකෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට ලාභ අරමුණු කර නොගත් සංවිධාන සඳහා ගිණුම් කරන කියන පාඩම. තොරතුරු සස්පෙල් විෂය නිර්දේශයේ අපට හම්බ වෙනවා මේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන සම්බන්ධයෙන් කොහොමද ගිණුම් තියන්නේ කියන මේ ඒකකය මම මේ සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන ඔයගොල්ලොත් එක්ක එහෙමනම් අපි බලමු ඉස්සෙල්ලාම මොකක්ද මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් කියන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා සමාජයේ තියෙනවා සුබ සාධන අරමුණු කරගත්ත විවිධ සංවිධාන. ඒ සංවිධානවල මූලික අරමුණ තමයි සමාජයේ සුබ සාධනය. එහෙම නැතුව ලාභය ඉපීම නෙමෙයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් කියලා කියන්නේ සමාජ සුබ සාධනය වැඩි දියුණු කිරීමට ඒ වගේම සමාජිකයන්ගේ අභිවෘද්ධිය හා අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වා ගන්න කියන කරුණු කාරණා මුල් කරගෙන බිහි වෙලා තියෙන සමිති සංවිධාන අපිට පුළුවන් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියලා කෙටියෙන් හඳුන්වන්න. එතකොට මේ වගේ මූලික අරමුණ තමයි මොකක්ද වෙන්නේ සුබ සාධනය. මේකේ මූලික අරමුණ ලාභ ඉපීම නෙමේ සුබ සාධනය. එහෙනම් අපි කතා කරන්නේ මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් නැත්නම් සංවිධානයක් කොහොමද ගිණුම් තියන්නේ? කොහොමද ගිණුම් කරන ක්‍රියාවලිය ඔවුන්ගේ සිද්ධ වෙන්නේ කියන එක තමයි අපි මේ පාඩම යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර අපි හඳුන්වනවා වෙළඳ නොවන සංවිධාන විදියට හඳුන්වනවා. එපන අපි ඉස්සරහට යන් මේ ලාභ අරමුණු කරනගත් ව්‍යාපාර සම්බන්ධයෙන් ගිණුම් තියෙන පාඩමේ ඊළඟ කොටස් වලට යමු. මම හිතනවා ඔයගොල්ලන්ට දල අවබෝධයක් එන්නේ නැති මොකක්ද මේ ලාභ අරමුණු කරනගත් ව්‍යාපාරයක් කියන්නේ කියන එක සහ ඒකේ මූලික අරමුණ ගැන. එතකොට මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන ලියාපදිංචි කළ යුතුද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. ඇත්තටම ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර පුණ්‍ය ආයතන විදියට සලකනකොට ඒවා 2007 අංක 7 දරන සමාගම් පනතේ ලියාපදිංචි කරන්න ඕනේ. අපෙන් සීමිත සමාගම් විදියට ලියාපදිංචි කරන්න ඕනේ. මොනවද ඒවා? සමිති සංවිධාන නැත්නම් පුණ්‍ය ආයතන වෙනකොට පුණ්‍ය ආයතනෙන් නොවන අනිකුත් සමිති සංවිධාන සමාගම් පනතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙන්නේ නැහැ. ඒක අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඒ අනිකුත් සමිති සංවිධාන ලියාපදිංචි කරන්න පුළුවන් පුණ්‍ය ආයතන නොවන ඒවා. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඒ සමිති සංවිධාන වලට අදාළ වෙන අමාත්‍යාංශයක ලියාපදිංචි කරන්න පුළුවන් අනිකුත් සමිතීන් පුණ්‍ය ආයතන වෙනවා 2007 අංක 7 වන සමාගම් පනතේ අපෙන් සීමිත සමාගම් විදිහට ලියාපදිංචි කළ යුතුයි. ඒකට මේක ඊළඟ කරුණ තමයි සමාගම් පනතට ලියාපදිංචි කරාම ඒකට මොකද හම්බෙන්නේ අපි දන්නවා නෛතික පුද්ගල භාවයක් හම්බ වෙනවා. එහෙමනම් සමාගම් පනත යටතේ ලියාපදිංචි කරපු පුණ්‍ය ආයතන එම නැත්නම් අපේම් සීමිත සමාගම් විදිහට ලියාපදිංචි කරපු පුණ්‍ය ආයතන අනිවාර්යයෙන්ම ගිණුම් තැබීම අනිවාර්ය වෙනවා. නමුත් අනෙකුත් සමිති සංවිධාන අපි කියවනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සුදුසු අමාත්‍යාංශික ලියාපදිංචි කරන්න පුළුවන්. අනෙකුත් සමිති සංවිධාන වලට නෛතික පුද්ගලභාවයක් නොලැබෙන නිසා ඒ වගේ ගිණුම් තැබීම අනිවාර්ය වෙන්නේ නැහැ. එහෙමනම් එකක් පැහැදිලි සමිති සංවිධාන පුණ්‍ය ආයතන වෙනකොට 2007 අංක 7 දරන සමාගම් පනතේ අපෙන් සීමිත සමාගම් විදිහට ලියාපදිංචි කරන්න ඕනේ. අනිකුත් සමිති සංවිධාන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගින් අදාළ අමාත්‍යාංශයක ලියාපදිංචි කරන්න ඕනේ. ඒතකොට සමාගම් පනත යටතේ ලියාපදිංචි කරපු සමිති සංවිධාන නැත්නම් ලාභන ව්‍යාපාර අනිවාර්යෙන් ගිණුම් තියන්න ඕනේ. මොකද උන්ට නීති පුද්ගලභාවයක් ලැබෙන නිසා. නමුත් අනිකුත් සමිති සංවිධාන සමාගම් පනත ලියාපදිංචි නොකරපු සමිති සංවිධාන වලට නීතිමය පුද්ගලභාවයක් නොමැති නිසා ගිණුම් තැබීම අනිවාර්ය වෙන්නේ නැහැ. ඒක තමයි ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන වල ලියාපදිංචිය ගැන කියන්න තියෙන්නේ. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර හඳුනා ගැනීමෙන් පසුව. එහෙනම් ඇයි මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර
වල තියෙන ගිණුම් තැබීමේ අවශ්‍යතාවය මොකක්ද කියන එක අපිට සලකා බලන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ සමිති සංවිධාන වලට විවිධ සමාජිකයෝ විසින් විවිධ ආයතන විසින් විවිධ පරිත්‍යාග ලබා දෙනවා. එතකොට මේ පරිත්‍යාග බාහිර පාර්ශවයන් විසිනුත් විශාල ප්‍රමාණයේ පරිත්‍යාග මේ සමිති සංවිධාන වලට සිදු කරනවා සුබ සාධනය අරමුණු කරගත්ත. එතකොට මේවා ලාභ නොලබන ව්‍යාපාර වුණත් මේ වගේ මොකද වෙන්නේ මේ බාහිර පාර්ශවයන්ගෙන් ලැබෙන විශාල අරමුදල් එක්රැස් වෙනවා. එතකොට මේ ලැබෙන අරමුදල් විවිධ කාර්යයන් සඳහා වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම සංවිධානයේ වත්කම් ලැබී ගන්න වගේ දේවල් වලට මේ ලැබෙන අරමුදල් භාවිතා කරනවා. ඒ නිසා ඒ වගේම මේක ප්‍රයත්න තහවුරු කරගන්න ඇතැම් වෙලාවල් වලට මේ සමිති සංවිධාන වලට ලාභ ලබන යම් යම් කාර්යයන් වල නිරත වෙන්න සිද්ධ වෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රයත්න තහවුරු කරගන්න. මේ වගේ අවස්ථාවකදී මොකද වෙන්නේ? ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය පිළිබඳව නිවැරදි තොරතුරු සමාජිකයන් ඉදිරිපත් කරන්න වෙනවා. මේ ඔවුන්ට ලැබුණ අරමුදල් කොහොමද ඔවුන් යෙදුවේ? ඒ වගේම ඔවුන්ගේ ලාභ ඉපීමේ කටයුතු තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කොහොමද ඒ වගේ ලාභ පිළිබඳව මේ සමාජිකව නිරන්තරයෙන් දැනුවත් කරන්න. එතකොට මෙන්න මේ විනිවිද භාවයක් ඇතුව ඔවුන්ගේ ක්‍රියාකාරකම් සිද්ධ කරගෙන යන්න සමාජිකයන් ඔවුන්ගේ කටයුතු පිළිබඳව දැනුවත් කරන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා නිසි පරිදි ගිණුම් පොත්පත් තියාගෙන යන එක. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී මේ සමිති සංවිධාන වලට මූල්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන් වෙන්න අවශ්‍යතාව වෙන්න පුළුවන් මූල්‍ය පහසුකම් ලබා ගන්න මූල්‍ය ආයතන වලින්. ඒ වගේම අනාගතයේ ප්‍රාග්ධන කිවිසුම් වලට එළඹෙන්න. ඒ වගේම පරිත්‍යාග සංවිධානය කර ආකර්ෂණය කරගන්න වාගේ ක්‍රියාකාරවලදී මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. එතකොට මේ වාගේ කාර්යයන් නිසා අනිවාර්යයෙන්ම ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් ගිණුම් තැබීම අවශ්‍ය වෙනවා. මේ මම මෙන්න මේ සඳහන් කරපු විස්තර කරපු කරුණුකාරා නිසා. එහෙනම් ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් එන්න ඇති. ඇයි ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් ගිණුම් තියන්නේ කියන එක. ඔවුන්ගේ ගිණුම් තැබීමේ අවශ්‍යතාවය ඇතිවන්නේ මොකක් නිසාද කියන එක ගැන හොඳ අවබෝධයක් එන්න ඇති මේ පැහැදිලි කිරීමත් එක්ක. ඊළඟට අපි බලමු මේ ලාභ නොලබන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන කට්ටලයක තියෙන කොටස් මොනවද කියලා. එතකොට සාමාන්‍යයෙන් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට අපිට මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ දකින්න ලැබෙනවා ලැබීම් හා ගෙවීම් ගිණුම. මේක මුදල් පොතකට සමානයි සාමාන්‍ය ව්‍යාපාරයක. ඒ වගේම ආදායම් වියදම් ගිණුම මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඇස ගිණුම් ප්‍රතිපත්තිය සටහන් කියන දේවල් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානයක අපිට දකින්න පුළුවන් මූල්‍ය ප්‍රකාශ කට්ටලයන් වෙනවා. එතකොට මේවෙන් අපි එකින් එක අරගෙන බලමු. ඊට අපි පළවෙනි එක ගමු. මොකක්ද මේ ලැබීම් හා ගෙවීම් ගිණුම කියන්නේ? ලැබීම් හා ගෙවීම් ගිණුම මුදල් ගිණුමකට සමානයි. මේකේ තියෙන ලැබීම් හා ගෙවීම් කණුදෙනු වල සාරාංශයක්. ඒක අපි හඳුන්වනවා නම් අපිට කියන්න පුළුවන් කාලච්ඡේදයේ මුදල් ලැබීම් හර පැත්තේ සටහන් කරමින් මුදල් ගෙවීම් බැර පැත්තේ සටහන් කරමින් පිළියෙල කරන සාමාන්‍ය ව්‍යාපාර ආයතනයක මුදල් ගිණුමට සමාන ගිණුම අපි කියනවා ලැබීම් හා ගෙවීම් ගිණුම කියලා. මේක සාමාන්‍යයෙන් සමරි එකක් විදිහට පිළියෙල කරනවා. එතනදී අපිට කියන්න පුළුවන් මුදල් පොතේ හර පැත්තේ තියෙන සියලු ලැබීම් ඒ මුදලින් වෙන්න පුළුවන්, චෙක්පත් වලින් වෙන්න පුළුවන්, එක එක අයිටම් යටතේ වර්ග කරලා ලැබීම ගෙවීම් ගිණුමේ හර පැත්තේද අපි හර පැත්තේ මුදල් පොතේ බැර පැත්තේ මුදල් ගෙවීම් සටහන් කරනවා. ඒක මුදල් වලින් වෙන්න පුළුවන්, චෙක්පත් වලින් වෙන්න පුළුවන්. ඊට පස්සේ එක එක අයිටම් යටතේ අපි වර්ග කරලා ඇතුළත් කරන මත එන්ටර් කරන ලැබීම් ගෙවීම් ගිණුමේ යහවත් කාලන කරගෙන පවත්වාගෙන යන ආකාරයට තමයි ලාභ නොලබන ව්‍යාපාරයක ලැබීම් හා ගෙවීම් ගිණුම
පිළියෙල කරන්නේ. එතකොට මෙතෙන් ලැබීම හා ගෙවීම ගිණුමක ආකෘතියක්. එතකොට මේ ලැබීම ගෙවීම ගිණුමේ හර පැත්තේ තියෙනවා මුදල් ලැබීම ගනුදෙනු. එතකොට ලැබීම හා ගෙවීම ගනුදෙනු සටහන් කරනකොට මේ ලැබීම හා ගෙවීම ගිණුමේ මේකේ වත්කම් මූල ධර්ම අනුව තමයි ගිණුම් තියන්නේ. ගිණුම් සටහන් කරන්නේ. එහෙමනම් මේ 2019 අවුරුද්ද ඇතුලේ මේ සමිතියට නැත්තම් මේ ලාභ ලබන ව්‍යාපාරයේ මුදල් ලැබීම් ගනුදෙනු තියෙනවා. ඇතුළත් වීමේ ගාස්තු, යාවජීව සමාජික මුදල්, පරිත්‍යාග සහ විකුණුම් කියන ඒවා. ඒ තමයි මුදල් ලැබීම් ගනුදෙනු. මුදල් ගෙවීම් ගනුදෙනු තියෙනවා. ලී බඩු මිලදී ගැනීම, විදුලි ගාස්තු ගෙවීම, ලිපි ද්‍රව්‍ය සඳහා නඩත්තු, ගොඩනැගිලි ඉදිකිරීම, ගැනුම්, ණය හිමි, මෙහෙයුම් වියදම් කියන මේ දින අවසානයේ අපට ලැබිලා තියෙන ශේෂය. එතකොට මේ තමයි මුදල් ගෙවීම් ගනුදෙනු. එතකොට මේ ලැබීම හා ගෙවීම ගිණුමේ ගනුදෙනු සටහන් කරන්නේ වත්කම් මූලධර්මය පදනම් කරගෙන. එමුනම් ඔය ආකාරයට තමයි ලාභ ලබන ව්‍යාපාර සංවිධානයක ලැබීම හා ගෙවීම ගිණුම පිළියෙල වෙන්නේ සහ ඒකට ඒකේ අපිට දකින්න ලැබෙන අයිතම. එතකොට මේ ලැබීම හා ගෙවීම ගිණුමේ සාමාන්‍ය මුදල් ගිණුමක වගේ ප්‍රාග්ධන සහ අයබාර වියදම් දෙකම සටහන් වෙනවා. මෙතන ගිණුම් ගනුදෙනු සටහන් කරන්න භාවිතා කරන ගිණුම් කරන මූලධර්ම වෙන්නේ වත්කම් මූලධර්මය. ඊළඟ දෙවෙනි ගිණුම තමයි ආදායම් හා වියදම් ගිණුම. ආදායම් හා වියදම් ගිණුම අපි සඳහා හඳුන්වනවා නම් කිසියම් කාලච්ඡේදයක මෙහෙයුම් ප්‍රතිඵල. එහෙම නැත්නම් මූල්‍ය කාර්ය සාධනය. මැනීම් කිරීම සඳහා පිළියෙල කරනු ලබන ගිණුමට අපි කියනවා ආදායම් හා වියදම් ගිණුම කියලා. යම් අවස්ථාවක ආදායමට වඩා ආදායම වියදමට වඩා වැඩි නම් හරි ආදායම වියදමට වඩා වැඩි අවස්ථාවක අපි ඒක හඳුන්වන්නේ මේ ලාභන ලබන ව්‍යාපාර සංවිධානවල අතිරික්තය කියලා. ඒ වගේම යම් අවස්ථාවක ආදායමට වඩා වියදම වැඩි නම් අපි හඳුන්වන්නේ ඒක අදාළ සංවිධානයේ ඌනතාවය කියලා. එතකොට ආදායම් වියදම් ගිණුමක් අවසානයේ අපිට ලැබෙන ප්‍රතිඵලය එක්කෝ අතිරික්තයක් වෙන්න පුළුවන් එක්කෝ ඌනතාවයක් වෙන්න පුළුවන්. ඒක ලබා ගන්න අපි ආදායම වියදමත් එක්ක සංසන්දනය කළ මෙතන අයබාර ආදායම් සහ අයබාර වියදම් කියන ඒවා තමයි සැලකිලිට ගන්න ආදායම් ගිණුම හදනකොට. එතකොට ආදායම් මූල ධර්මයට අනුව සියලුම ආදායම් ලැබීම් බැර පැත්තට වියදම් මූල ධර්මයට අනුව සියලුම වියදම් ආදායම් වියදම් ගිණුම හර පැත්තේ සටහන් කරනවා. එතකොට මේ ආකාරයට තමයි සමිති සංවිධානයක මූලික කාර්ය සාධන මෙතන මෙහෙයුම් ප්‍රතිඵලය හොයන්න පිළිල කරන ආදායම් හා වියදම් ගිණුමේ තත්වය. එතනදී අපි සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තකදී අපිට ලැබෙන්නේ ආදායම සහ වියදම අතර වෙනස ලාභය හා ලාභ විදිහට. නමුත් සමිති සංවිධානයක අපි ඒක හඳුන්වන්නේ ආදායම හා වියදම අතර වෙනස අතිරික්තය හෝ ඌනතාවය කියලා. මේ තියෙන ආදායම් වියදම් ගිණුමක නිදර්ශනයක් ආදර්ශයක්. එතකොට මේ ආදායම් වියදම් ගිණුමේ අපිට පේනවා මේ සමිතිය ආදායම් විදිහට ලැබිලා තියෙනවා. ඇතුළත් වීමේ ගාස්තු, යාවජීව සමාජික මුදල්, පරිත්‍යාග සමාජික මුදල්, ආපන ශාලා ලාභය කියන වෙනත් බාහිර කටයුතු වලින් ලැබපු ලාභය. ඒ වගේම වියදම් විදිහට දෙනවා ලී බඩු, අලුත් වැඩියා, විදුලිය, ලිපි ද්‍රව්‍ය, නඩත්තු එන්න අපිට ලැබෙනවා අතිරික්තය අවසානයේ 1,9250ක් විදිහට. මේක තමයි මෙතන මේ අවස්ථාවේදී ආදායම වැඩි වෙලා තියෙනවා වියදමට වඩා. ඒ නිසා ලැබිලා තියෙන්නේ අතිරික්තයක්. ඒතකොට මේ විශේෂයෙන්ම ආදායම් වියදම් ගිණුම තුල අපි ඇතුළත් කරන්නේ අයබාර ආදායම් සහ අයබාර වියදම් විතරයි. ප්‍රාග්ධන ස්වරූපයේ ලැබීම් සහ ගෙවීම් ඇතුළත් කරන්නේ නැහැ. සමිති සංවිධානයක ලාභ ලබන ව්‍යාපාරයක ආදායම් වියදම් ගිණුම තුල. ඊළඟට අපිට පුළුවන් මූල තත්ත්ව ප්‍රකාශය පිළිල කරන්න. අපි දන්නවා මූල තත්ත්ව ප්‍රකාශය තුල තියෙනවා වත්කම් වගකීම් සහ හිමිකම් කියන දේවල්. එතකොට සමිති සංවිධානයකට එනකොටත් ඒක ඒ වගේ ඒ සමිති සංවිධානයේ කිසියම් කාලච්ඡේදයක කිසියම් නිශ්චිත දිනකට වත්කම් හා වගකීම් දැක්වීම සඳහා අපි මේ මූල තත්ත්වය ප්‍රකාශනය පිළිල කරනවා. ඒතකොට සාමාන්‍ය ව්‍යාපාරයක අපි හිමිකම හඳුන්වන්නේ ප්‍රාග්ධනය කියලා. නමුත් සමිති සංවිධානයක ඒ සමිතියේ හිමිකම අපි හඳුන්වන්නේ සමුච්චිත අරමුදල කියලා. සාමාන්‍ය ව්‍යාපාරයක අපි ප්‍රාග්ධනය කියලා හඳුන්වන එක
සමිති සංවිධානයක අපි හඳුන්වනවා ලාභ ලබන ව්‍යාපාර සංවිධානයක මේ සමිති සංවිධානයක හඳුන්වන්නේ සමුච්චිත අරමුදල විදිහට. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මූල තත්ත්ව ප්‍රකාශනය පිළිල කිරීමේ අරමුණ ලාභ ලබන ව්‍යාපාරයක. ඒ වගේ මතක තියාගන්න ඕනේ ලාභ ලබන ව්‍යාපාරික හිමිකම නැත්නම් අපි හිතමු ප්‍රාග්ධනය කියන වචන වලට පාවිච්චි කරන සමුචිත අරමුදල කියන එක කියන නම. ඒ වගේ අපි බලමු මේ ලාභ ලබන ව්‍යාපාර සංවිධානයකට ආදායම් ලැබෙන මූලාශ්‍ර. එතකොට ආදායම් ලැබෙනවා ලාභ ලබන ව්‍යාපාරික සංවිධානයකට සමාජිකයන්ගෙන් සමාජික මුදල් විදිහට වගේම ඇතුළත් වීමේ ගාස්තු විදිහට පරිත්‍යාග විදිහට සහ වෙනත් ආර්ථික කටයුතු වල නිරත වීමෙන් ලාභ අරමුණු කර නොගත් සංවිධානයකට ආදායම් ලැබෙනවා. ඒතර සමාජික මුදල් කියලා කියන්නේ සමාජිකයෝ අදාළ සමිති සංවිධානයේ සමාජිකත්වය ලබාගෙන තිබීම වෙනුවෙන් සමිතියට ගෙවනු ලබන මුදල් ප්‍රමාණයන්. ඒතර මේ තමයි මේ සමාජික මුදල් තමයි සමිති සංවිධානයක ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ. එතකොට මේ සමාජික මුදල් කියන ඒවා මාසිකව කාර්තු පදනමින් නැත්නම් වාර්ෂිකව අය කරනවා සමාජිකයන්ගෙන්. ඒ වගේම මෙතන විශේෂයෙන්ම සමාජික මුදල් හඳුනා ගන්න උපජිත පදනමට ඒ වගේම කාලච්ඡේදයේ සමාජික මුදල් අවසානයේ ආදායම් වියදම් ගිණුමට බැර කරනවා. අදාළ කාලච්ඡේදයට අදාළ සමාජික මුදල් ප්‍රමාණය පමණක් බැර කරනවා ආදායම් වියදම් ගිණුමට. මෙතන සමාජික මුදල් ගිණුමක් ඒ සමාජික මුදල් ගිණුමේ මේ තියෙනවා අවුරුද්ද මුල ලැබෙන්න ඕනේ ශේෂය මේක වත්කම් ශේෂයක්. ඒ වගේම වර්ෂයේ මුල ඉදිරියට ලැබෙන ගියා කාල පරිච්ඡේදයකදී වැඩිපුර ගිව ප්‍රමාණය වගකීම් විදිහට මේ සමාජික මුදල් ගිණුමේ බැර පැත්තේ තියෙන ආරම්භයේදීම ඊළඟට අපි කරන්නේ ඉදිරි වර්ෂයට වැඩිපුර සමාජික මුදල් ලැබිලා තියෙනවා. ඒක අපි වගකීමක්. ඒ නිසා අපි ඒක මොකද කරන්නේ ඉදිරියට ලැබුණ සමාජික මුදල් හර පැත්තෙන් බැරට ගෙනිනවා මේ විදිහට. ඒ වගේම වර්ෂයේ ලැබෙන්න තියෙන සමාජික මුදල් අපි හර පැත්තෙන් බැර පැත්තෙන් හරට ගෙනියනවා. මොකද ඒක අපේ වත්කමක් නිසා. ඒ වගේම ඉස්සරහට වැඩිපුර ලැබුණ සමාජික මුදල් තියෙනවා නම් ඒක සමාජික මුදල් ගෙනියන්නේ හර පැත්තෙන් බැරට ගෙනිනවා. ඒක වගකීමක් නිසා. අවසානයේ සමාජික මුදල් ලැබීම් සියල්ලම කාලච්ඡේදය තුළ ලැබිච්ච මුදල් ගිණුම හර කරලා මොකද කරන්නේ ලැබීම් හා ගෙවීම් ගිණුම හර කරලා සමාජික මුදල් ගිණුම බැර කරනවා. ඊට පස්සේ මේ ගිණුම තුනේ කරාම අපිට ලැබෙනවා කාලච්ඡේදයේ ආදායම් වියදම් ගිණුමට මාරු කළ යුතු සමාජික මුදල් ප්‍රමාණය මේක ආදායමක් විදිහට ආදායම් වියදම් ගිණුමට බැර කරනවා. ඔන්න ආකාරයට තමයි අපි සමාජික මුදල් ගිණුම පිළියෙල කරන්නේ. ඒතර සමාජික මුදල් ගිණුම පිළියෙල කිරීම සිද්ධ වෙන්නේ මුදල් පදනමට නෙමෙයි උපජිත පදනමට. ඊළඟට තව දෙයක් තියෙනවා සමාජික මුදල් කතා කරද්දී අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ තමයි යාවජීව සමාජික මුදල්. ඒතකොට යාවජීව සමාජික මුදල් සමිතියක සමාජිකයෝ කියවනවා ජීවිත කාලය පුරාටම සමාජික අයිතීන් වල වරප්‍රසාද භුක්ති විඳින්න ඕන් එක සැරේම මුදලක් ගෙවනවා යාවජීව සමාජික මුදල් විදිහට. එතකොට ඒ සමිතියෙන් ලැබෙන වරප්‍රසාද ඔවුන්ට භුක්ති විඳින්න පුළුවන් ඉතින් ජීවිත කාලය පුරාවට. ඒතර මේවා තමයි යාවජීව සමාජික මුදල් කියන්නේ. අපි බලමු කොහොමද යාවජීව සමාජික මුදල් සම්බන්ධයෙන් ගිණුම් කටයුතු කරන්න කියලා. ඒතර යාවජීව සමාජික මුදල් සම්බන්ධයෙන් ගිණුම් සටහන් තැබීම ගැන අපි කතා කරනකොට යාවජීව සමාජිකත්වයෙන් අපිට මුදල් ලැබෙනකොට අපේ සටහන වෙන්නේ මුදල් ලැබීම හා ගෙවීම ගිණුම හර කරලා යාවජීව සමාජික මුදල් ගිණුම බැර කර ගන්නවා පළවෙනියටම යාවජීව සමාජික මුදල් සමාජිකත්වයෙන් ලැබෙනකොට. ඊට පස්සේ වාර්ෂිකව අපි අඳුනාගත්තොත් අදාළ සමාජිකයාගේ බැඳුණු කාල සීමාව හෝ වෙනම පදනමක් මත අපි තීරණය කරොත් සමිතිය තීරණය කරොත් වාර්ෂික ආදායම් වියදම් ගිණුමට මෙන්න මෙච්චර ප්‍රමාණයක් යාවජීව සමාජික මුදල් ගිණුමෙන් බැර කරනවා කියලා. ඒ බැර කරන ප්‍රමාණය අපි මොකද කරන්නේ යාවජීව සමාජික මුදල් ගිණුම හර කරලා ආදායම් වියදම් ගිණුම බැර කරනවා. අදාළ මේ කාලච්ඡේදයට අදාළ සමාජික මුදල් ප්‍රමාණය. එතකොට මෙතනදී මේ බැර කරන ප්‍රමාණය තීරණය කරන්න බොහෝ වෙලාවට සමාජිකත්ව ලබාගත් කාලය ඒ වගේම සමාජිකයෙකුගේ වයස දෙකින් පදනම් කරගෙන තමයි මේ
වාර්ෂික ආදායම් වියදම් ගිණුමට මාරු කරන ප්‍රමාණය තීරණය කරන්නේ සමස්ත ලැබුණු යාවජීව සමාජික මුදලින්. ඊට පස්සේ මේ යාවජීව සමාජික මුදල් ගිණුමේ ශේෂය මූල තත්ත්ව ප්‍රකාශයේ සමුචිත අරමුදල යටතේ පෙන්눔 කරනවා. මේ යාවජීව සමාජික මුදලේ ශේෂය අදාළ වාර්ෂික සමාජික මුදල් ප්‍රමාණය එකකින් අයින් කරාට පස්සේ ඊළඟට ඇතුළත් හිමි ගාස්තු කියලා කියන්නේ සමිති සංවිධානයක ආදායමක්. ඒක අපි මොකද කරන්නේ? ලැබීම හා ගෙවීම ගිණුම හර කරලා ඇතුළත් හිමි ගාස්තු ගිණුම නැත්නම් කියන ආදායම් ගිණුම බැර කරනවා. ඊළඟට පරිත්‍යාගත් සමිති සංවිධානයක විශේෂ දෙයක් වෙනවා. විවිධ පරිත්‍යාග සමිති සංවිධානවලට බාහිර පාර්ශවයන්ගෙන් ලැබෙනවා. ඒතර මේ ලැබෙන පරිත්‍යාග අපිට මූලික වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. වෙන අපිට පුළුවන් මේ පරිත්‍යාග වෙන් කරන්න. එකක් විශේෂ පරිත්‍යාග, අනිත් එක සාමාන්‍ය පරිත්‍යාග කියලා. එතකොට මේ යටතේ විශේෂ පරිත්‍යාග කියලා කියන්නේ කිසියම් නිශ්චිත පරමාර්ථයක් උදෙසා හරි යම් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ස්වරූපේ දෙයක් පරිත්‍යාග ලැබෙනවා නම් අපි ඒකට කියනවා විශේෂ පරිත්‍යාග. මෙතන විශේෂ දේ තමයි නිශ්චිත පරමාර්ථයක් උදෙසා තමයි මේ විශේෂ පරිත්‍යාග ලැබෙන්නේ. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් ගොඩනැගිල්ලක් ඉදිකරන්න ද්‍රව්‍ය භාණ්ඩ පරිත්‍යාග වෙන්න පුළුවන්. අපිට මුදල් පරිත්‍යාග කරන්න පුළුවන්. ගොඩනැගිල්ලක් ඉදිකරන්න කියලා ඒක නිශ්චිත පරමාර්ථයක් සඳහා ලැබෙන විශේෂ පරිත්‍යාගයක් සඳහා උදාහරණයක්. ඊළඟ විශේෂ පරිත්‍යාගය ලැබෙනකොට අපි මොකද කරන්නේ? අපි දිසනහන වෙන්නේ සාමාන්‍ය විදිහට විශේෂ පරිත්‍යාග ලැබෙනකොටම ඒක ලැබීම හා ගෙවීම ගිණුම හර කරලා පරිත්‍යාග මත අරමුදල් ගිණුම බැර කර ගන්නවා. වගකීමක් විදිහට තමයි බැර කරන්නේ. ලැබීම හා ගෙවීම ගිණුම හර කරන්නේ වත්කම් වැඩිවීම මූල ධර්මයට අනුව. ඊට පස්සේ මේ පරිත්‍යාග මුදල් නිශ්චිත අරමුණකට වැය කරනකොට අපි තුන් මේක ගොඩනැගිල්ලක් හදන්න වැය කරා කියලා. ඒ අවස්ථාවේදී අපි කරන්නේ අදාළ වත්කම් ගිණුම හර කරලා ලැබීම හා ගෙවීම ගිණුම බැර කරනවා. පරිත්‍යාග උදෙසා මේ ලැබුණ මුදල් වැය කරනකොට ඊළඟට වත්කම සඳහා වියදම් කළ මුදලට සමාන ප්‍රමාණයක් හෝ හරි වත්කම සඳහා වියදම් කළ මුදලට සමාන ප්‍රමාණයක් හෝ සංවිධානය තීරණය කරන යම් ප්‍රමාණයක් වර්ෂයේ ආදායමට හඳුනා ගන්නවා නම් අපි කරන්නේ මොකද්ද? පරිත්‍යාග අරමුදල් ගිණුම හර කරලා ආදායම් වියදම් ගිණුම බැර කරනවා. වත්කම් සඳහා වියදම් කළ මුදලට සමාන ප්‍රමාණයක් හෝ සංවිධානයේ තීරණය කරන යම් ප්‍රමාණයක් වර්ෂයේ ආදායමට කලපනවා නම් අපි කරන්නේ අදාළ අරමුදල් ගිණුම හර කරලා ඒ ප්‍රමාණයෙන් ආදායම් වියදම් ගිණුම බැර කරනවා. ඒතරොන්න තමයි විශේෂ පරිත්‍යාග සම්බන්ධයෙන් අපේ දිටසටහන වෙන්නේ. ඒකට අපි බලමු මොනවද සාමාන්‍ය පරිත්‍යාග කියලා කියන්නේ. සාමාන්‍ය පරිත්‍යාග කියලා කියන්නේ කිසියම් පරිත්‍යාගයක් නිශ්චිත පරමාර්ථයක් සඳහන් කරන්නේ නැතුව ලැබිලා තියෙනවා නම් අපි කියනවා ඒක සාමාන්‍ය පරිත්‍යාගයක් කියලා. නිශ්චිත පරමාර්ථ සඳහන් කරන්නේ නැතුව ලැබෙන පරිත්‍යාග වලට අපි කියනවා සාමාන්‍ය පරිත්‍යාග කියලා. මේක සාමාන්‍යයෙන් විශේෂ පරිත්‍යාග වගේ විශාල මුදල් ප්‍රමාණ ලැබෙන දෙයක් නෙමෙයි. ඒකට ඒවා සාමාන්‍ය පරිත්‍යාග ලැබෙද්දී අපි කරන්නේ ලැබීම් හා ගෙවීම් ගිණුම හර කරලා ආදායම් වියදම් ගිණුම බැර කරනවා. ලැබීම් හා ගෙවීම් ගිණුම හර කරනවා අමුදල් ධර්මයට අනුව ආදායම් වියදම් ගිණුම බැර කරනවා ආදායමක් විදිහට ආදායම් මුල් ධර්මයට අනුව. ඒතර සාමාන්‍ය පරිත්‍යාගයකදී දිසටහන වෙන්නේ ලැබීම් හා ගෙවීම් ගිණුම හර ආදායම් වියදම් ගිණුම බැර. ඒ වගේම මේ අපි ලබන සංවිධාන ඔවුන්ගේ පැවැත්ම උදෙසා වෙනත් ව්‍යාපාර කටයුතු වල නිරත වෙන්න පුළුවන්. ඒ වෙනත් ව්‍යාපාර කටයුතු යටතේ ඔවුන් ඇතැම් අවස්ථාවලදී ආපන ශාලාවල් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම කැට ව්‍යාපාර, කොඩි ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම ශරීර සෝතා මධ්‍යස්ථාන ආරම්භ කරලා තියෙන්න පුළුවන්. ඔවුන් ඒ වගේ ලබන ලාභය අපි මොකද කරන්නේ? ඒකට වෙනම ලාභ ගිණුමක් හදලා ඒ ආපන ශාලාවක් කරනවා නම් ඒ ආපන ශාලාව වෙනුවෙන් වෙනම ආදායම් වියදම් ගිණුමක් හදලා ඒකෙන් ලැබෙන ලාභය අපි ඒක ලාභයක් නම් ආදායම් වියදම් ගිණුම බැර කරනවා. අලාභයක් නම් ආදායම් වියදම් ගිණුම හර කරනවා. ඒකට ඒ විවිධ ක්‍රියාකාරකම් වෙනුවෙන් බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් වෙනම ආදායම් ප්‍රකාශ හදනවා. මොකද ඒ සඳහා වෙනම ඒ වගේ ලාභ පාඩු හඳුනා ගන්න ලැබෙන අවසාන ප්‍රතිඵලයක් මොකද කරන්නේ? ආදායම් වියදම් ගිණුමට බැර කරනවා. ඒතර උදාහරණයක් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ වෙනත් ආර්ථික කටයුතු වලට ආපන ශාලාව වගේ දේවල් පවත්වාගෙන යනකොට කොහොමද ඒ ගිණුම් කටයුතු සිද්ධ වෙන්නේ කියන එක. දාන්නම්
එතකොට මේකෙන් අපි සාකච්ඡා කරා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානවල මූලික ගිණුම් තැබීමේ ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධයෙන් අදාළ වන්නා වූ ගිණුම් කටයුතු සහ ඒ කරුණු කාරණා. එහෙනම් මම හිතනවා මේකෙන් ඔයගලන්ට යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල ගිණුම් තියන්නේ කොහොමද කියන එක ගැන මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අමතක කරන්න නැතුව කන්ස්ටිටියුටර් channel එක subscribe කරන්න. තවත් මේ වගේ වීඩියෝ පාඩම් මාලා සඳහා එහෙනම් අදට නවතිනවා. බොහොම ස්තුතියි.